ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතයතුමාන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. උන්වහන්සේ ගලිලයේ මුහුද බඩ ඇවිදින විට දීවර සහෝදරයන් දෙදෙනෙකු වන පේදුරු නම් ලත් සීමොන්ද ඔහුගේ සොහොයුරු ඇන්ඩ්‍රූද මුහුදේ දැලක් හෙළනු දැක මා අනුව එන්න මම ඔබ මිනිසුන් දිනා ගන්නන් කරමි වදාළසේක. එකෙනෙහිම ඔහු දැල් හැර දමා උන්වහන්සේ යනව ගියහ. උන්වහන්සේ එතනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙකු වන සෙබදිගේ පුත් ජාකොබ්ද ඔහු සොහොයුරු ජොහන්ද ඔවුන්ගේ පියා වන සෙබදි සමග ඔරුවේ හිඳ දැල් එල්ලනු දැක ඔවුන් කැඳවා වදාළසේක. එකෙනෙම ඔහු ඔරුවද පියාදාත් හැර උන්වහන්සේ අනුව ගියහ. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පඩිගන්නමක ප්‍රමාන්තයනේ. සන්ත අන්ද්‍රේ මුනිතුමන්ගේ මංගල්‍ය. අන්දරේ කියලා කියද්දි චුට්ටක් අවුල් වගේනේ. අපිට ලංකාවේ අපිට අන්දරේ කියද්දි සීනි කෑව වගේද කියලා නැද්ද? එක එක කතන්දර අන්දරේගේ කතන්දර තියෙද්දි ඒ කියන්නේ විහිළුකාරයෙක්නේ අන්දරේ කියලා කියන්නේ. දැන් මෙතන ස්වාමින් වහන්සේ වෙනුවෙන් විහිළුවක් වෙච්ච කෙනෙක් තමයි ඇන්ඩ්‍රු කියලා කියන්නේ. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් ජීවිතයම දෙන්න ලෝකෙ මිම්මෙන් ඒක හරි මෝඩ වැඩක්. මාළු අතෑරලා මාළු බෝට්ටු ඔක්කොම අතෑරලා ස්වාමින් වහන්සේත් එක්ක යනවා කියන එක. මගේ ආදර ප්‍රමාන්තයනේ ශුද්ධවන්තයෙක්ගේ ජීවිතයේ අපි සමරන්නේ උපත නෙමෙයි. අද බර්ත්ඩේස් දෙකක්ම තියෙනවා. අපි සමරන්නේ බර්ත්ඩේ එක වුණාට ස්වාමීන් අපි ශුද්ධවන්තයෙක්ගේ ජීවිතේ සමරන්නේ මැරිච්ච දවස. මොකද ඒ මැරිච්ච දවස තමයි යා අලුතෙන් උපදින දවසක් වෙන්නේ. ජීවිතේ අපි ජීවිතේ අතාරින්න තැන තමයි ජීවිතේ සදාතනිකත්වය අල්ලගන්නේ අයිති කරගන්නේ. එනිසා අපි සමරන්නේ ශුද්ධවන්තයෙක්ගේ මැරිච්ච දවස. ඒකයි මේ ආගමන කාලේ අපි සාමාන්‍යයෙන් මංගල්‍ය ගන්නේ නැතත් අන්ද්‍රේ මුනිදමන් සෙන් ඇන්ඩ්‍රු මැරිච්ච දවස තමයි ඒ මංගල්‍ය ගන්නෙ. මගේ ආදර ප්‍රමාන්තනේ උන්වහන්සේ මැරුණේ නිකන් නෙමෙයි. ඒ කියන්නේ මහා නීච විදියට වද දීලා මැරිච්ච කෙනෙක්. ඒ කියන්නේ ඒ මරණය ඉස්සරහා කුරුසේ ඉස්සරහා ඒ කතිරය විදිහට මම ඔබට කිව්වේ හරස් කතිරයක් විදියට කුරුසේ ඇන ගහද්දි ඒක හරස් කැපෙන කතිරයක් විදියට තමයි වැන ගැහුවේ. ඒ කුරුසේ ඉස්සරහා හරිම ලස්සන වදන් පෙළක් උන්වහන්සේ කියනවා. ඒ කියන්නේ කාලකන්ණි වෙච්ච කුරුසේ ගෑවුණු ජේසු නිසා පාරිශුද්ධ වෙච්ච ඒ කුරුසයට මගේ ජීවිතය බද්ධ කරන්න ලැබිච්ච එක කොච්චර වාසනාවක්ද. මගේ ආදර ප්‍රමාන්තනේ මෙහෙම මරණ මංචයක ඉස්සරහා එහෙම කියන්න තරම් මොන පිස්සුවක්ද. ඒ කියන්නේ ඒක ජේසුට තියෙන ආදරයේ දරන්න බැරි තැනක අයිති කරගත්ත විදියක්. කොහොමද අන්ද්‍රේතුමන් සෙන් ඇන්ඩ්‍රුට එහෙම කැක්කුමක් ආසාවක් එහෙම තැනක් ලැබුණේ? මගේ ආදර ප්‍රමාන්තනේ ඒක ලැබිච්ච තැන මම ඔබට කියා දෙන්නම්. නමුත් ඒකේ මුලින්ම අද අපි දකිනවා අන්ද්‍රේතුමා ඒ අත්දැකීම හරහා විඳින විදියක් තියෙනවා. දැන් අපි දකින්නේ අද සුවිශේෂයේ දැල් එලද්දී මාළු අල්ලලා ඉන්නද්දී දැල් අතෑරලා මාළු අතෑරලා මාත් එක්ක ඉන්න කියන. හැබැයි මේක ඉස්සෙල්ලා අත්දැකීමක් තියෙනවා. ඒක අපි දකිනවා ජෝම්තුමාගේ පළවෙනි පරිච්ඡේදයේ මේ අත්දැකීම බලන්න අන්ද්‍රේතුමන් විඳින 35 වෙනි වගන්තිය 37 වෙනි වගන්තිය ගන්න. ගෝලියෝ දෙදෙනෙක් ඔහු කී දේ අසා 36 ගන්න. මග වඩනා ජේසුස් වහන්සේ දෙස බලන්න දෙවි ස්වාමීන් වහන්සේගේ බැටළු පෝතක යano යයි කීය. ස්ථාවක ජුවම්තුමා තමයි කියන්නේ මේ බැටළු පෝතන යනවා කියලා. ඒතර සෙන් ඇන්ඩ්‍රු ජුවම්තුමා ඇවිල්ලා ස්ථාවක ජුවම්තුමාගේ ගෝලියෝ මගේ ප්‍රමාන්තයනේ. ඒතර ඒ ගෝලියෝ දැන් ස්ථාවක ජුවම්තුමා කියනවා මෙන්න දෙවජ බාලකයන්ෝ කියද්දි මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ බැටළු පෝතක යනවා කීය. ගෝලියෝ දෙදෙනා ඔහු කී දේ අසා ජේසුස් වහන්සේ පසුපස ගියහ. ජේසුස් වහන්සේ හැරි ඔවුන් තමන් පසුපස වෙනු දැක ඔබ කුමක් සොයන්න ඕදැයි ඇසුසේක. ඔහුද රබ්බි ඔබ වැඩවසන්නේ කොතැනද ඇසූහ. ඇවිත් බලන්නයි උන්වහන්සේ ඔවුන්ට වදාළසේක. එසේ උන්වහන්සේ වැඩ වසන ස්ථානය දැක එදින උන්වහන්සේ සමග ගත කළහ. වේලාව සවස 4ට පමණ විය.
මගේ ප්‍රමාතයනේ. හරියටම 4ට විතර. දැන් ඇන්ඩ්‍රුතුමා මේ සුවිශේෂය ලියන්නේ ඇන්ඩ්‍රුතුමා මේ සුවිශේෂය සමාවෙන්න ජෝන්තුමා මේ සුවිශේෂය ලියන්නේ අවුරුදු ක්‍රිස්තු වර්ෂ 100දී. එතකොට ජේසු ජීවත් වුණේ ක්‍රිස්තු වර්ෂ 30දී 33දී. තර මේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරන කාලේ අවුරුදු 30දී තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට හිතන්න අවුරුදු 30දී වෙන දේ ක්‍රිස්තු වර්ෂ 100දී ලියද්දී අවුරුදු කීයක්ද? අවුරුදු 70ක්. එතකොට ජෝම්තුමා අවුරුදු 70 පක්කට පස්සේ ලියන්නේ. දැන් ජේසු කතා කරන වෙලාවේ ජෝම්තුමාට අවුරුදු 25ක් කියමු 20ක් කියමු 20ක් කිව්වත් අවුරුදු 90ක් විතර. ඒතර අවුරුදු 90ක් විතර වයසට ගිහිල්ලා ජෝම්තුමා මේ කතාව ලියනවා. හරි අපේ සීයලත් කතා කියනවානේ. අවුරුදු 90 100දී කතා කියන ඒවා තේරෙන්නේ නැහැ. මම කතා කියනවා නෙමෙයි අද මම දන්නේ නැහැ ඒ කාලේ අපේ වෙච්ච විදිහ මෙහෙමයි කියලා කතා කියන්නේ. දැන් ඒක උරිකලා උඹලගේ ආච්චි මෙන්න මෙහෙම තමයි එදා බුලක් පොරුව උසගෙන මෙහෙම ආවේ මාව බලන්න තේරෙනවද? එහෙම කිව්වට හවස 4ට කියලා කියනවා. සිද්ධ කිව්වට එතකොට හවස 4ට විතර එහෙම වෙලාවල් කියන්නේ නැහැ. එහෙම වෙලාවල් මතක හිටින්නේ නැහැ. තේරෙනවද කියන එක? ඒ කියන්නේ මතක හිටින සිද්ධිය කතන්දර විදියට ඕනනම් කියයි. හැබැයි මෙතන බලන්න ජෝම්තුමා එක්සැක්ට්ලි හවස 4 කියලා ලියනවා. ඒ කියන්නේ ඒ ජේසුත් එක්ක හිටිය වෙලාව. එයාගේ ජීවිතේ සීල් වෙලා තිබුණා. පළවෙනි රාත්‍රිය ජේසුත් එක්ක. මගේ ආදරේ ප්‍රමාදනි ජෝම්තුමා විතරක් නෙමෙයි එතන ඉන්නේ. සෙන් ඇන්ඩ්‍රුත් ඉන්නවා. ඇන්ඩ්‍රුතුමාත් ඉන්නවා. ඒ දෙන්න තමයි නතර වෙන්නේ ජේසුත් එක්ක. ඒ කියන්නේ ජේසු උන්වහන්සේ ලුක්තුමාගේ සුවිශේෂයේ 9 වෙනි පරිච්ඡේදයේ මොකක්ද උන්වහන්සේ කතා කරලා කියන්නේ? ලුක් 9 උන්වහන්සේ කතා කරලා කියනවා ශ්‍රාවකයන් වීමට ඇති බාධා කියන තැනදී උන්වහන්සේ කතා කරලා කියනවා ස්වාමිනී මම ඔබ වහන්සේත් ඔබ අනුව එන්නම් කියලා කියද්දී 10 වෙනි වගන්තියේ එවිට උන්වහන්සේ උන් සමග සමාවෙන්න ලුක් 10 වෙනි පරිච්ඡේදයේ ලුක් 9 වෙනි පරිච්ඡේදයේ 57 වෙනි වගන්තිය ඕනෑම තැනකට එනවා කියලා කියද්දී 58 ජේසුස් කියනවා ජේසුස් වහන්සේ කතා කොට හිවලුන්ට බෙනද අහසේ කුරුල්ලන්ට කැදලිද ඇත ඒත් මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තබා ගැනීමටවත් තැනක් නැත. ජේසුස් හිටිය තැනක් තිබුණා. ඔළුව තියාගන්නවත් තැනක් නැහැ. හැබැයි ජේසුගේ අත්දැකීමක් තිබුණා. මේ ඇවිල්ලා ජේසුත් එක්ක රාත්‍රිය ගත කරනවා කියලා කියන්නේ ඒ කොට්ටේ පැදුර ඒ හිටපු තැන නෙමෙයි. එක්ස්පීරියන්ස් එකක්. අත්දැකීමක්. ජේසු ජීවත් වෙච්ච විදිය ජේසුත් එක්ක ළඟට ඒ රාත්‍රියේ ජේසුත් එක්ක හිටපු අත්දැකීමක්. ඒක කොච්චර ගැඹුරින්ම ඇන්ඩ්‍රුගේ ජීවිතයේ ලේවලට බඩවැල් බොකු වලටම වැදිච්ච තැනක්. ඒකයි හවස 4 වෙනකන් කියලා ලියන්නේ දෙන්න. කෙනෙච්චර ඒ විඳගත්ත විදිල්ල. මගේ ආදරේ ප්‍රමාන්තනේ ඒ ජේසුව විඳගත්ත විදිහ. ඇන්ඩ්‍රුතුමාව මේ ගමන අරගෙන එන්නේ. ඇන්ඩ්‍රුතුමාව ඒ ගමන අරගෙන එන්නේ. ඒ කියන්නේ ඇන්ඩ්‍රුතුමාගේ ලස්සන දෙයක් තිබුණා. ඇන්ඩ්‍රුතුමා තමයි බයිබලේ තැන් 3ක ඇන්ඩ්‍රු මොකද කරන්නේ? ජේසු ගාවට අයව එක්කගෙන එනවා. ඒක යාගේ විදියක්. විශේෂයෙන් බයිබලේ තැන් 3ක් තියෙනවා. එකක් තමයි එයා මුලින්ම යාගේ සහෝදරයාව ජෝම්තුමාගේ පළවෙනි පරිච්ඡේදෙම තමයි එයාගේ සහෝදරයාව ජේසු ගාවට එක්කගෙන එනවා. එයාගේ සහෝදරයා තමයි පේදුරුතුමාව එක්කගෙන ඇවිල්ලා කතා කරලා කියනවා අපිට ජේසුස් වහන්සේව හම්බ වුණා. අපිට මෙසියස්ව හම්බ වුණා කියලා. මගේ ආදරේ ප්‍රමාන්තනේ මේක තමයි යාගේ තියෙන කැරක්ටර් එකේ ලස්සනම තැන. ඒ කියන්නේ ජේසු ගාවට එක්කන් එනවා. ඊට පස්සේ තව තැනක් තමයි ජෝම් 6 වෙනි පරිච්ඡේදය. ජෝම් 6 වෙනි පරිච්ඡේදයේ රොටි පූප වැඩි කරන ප්‍රාතිහාරයේදී එතන පුංචි කොළු ගැටයක් ඉන්නවා. රොටි 5යි මසුත් 3 දෙන්නයිත් එක්ක. ඇන්ඩ්‍රු තමයි එක්කගෙන එන්නේ ජේසු ගාවට. එයාගේ තිබ්බ ඒ ඇඟේම තිබ්බ දෙයක් ජේසු ගාවට එක්කන් එනවා. මේ ලස්සන අත්දැකීම ඇන්ඩ්‍රුතුමා මහා සුභාරංචියක් අරගෙන යන තැනට අරගෙන යනවා මගේ ප්‍රමාන්තනේ. මහා සුභාරංචියක්. ඒක අද පළවෙනි කීමේ කතා කරලා කියන්නේ
පළවෙනි කිව්වේ මේ උන්වහන්සේ රෝමවරුන්ගේ 10 වෙනි පරිච්ඡේදයේ දයාබරව කතා කරලා කියන දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපිව ගැලවෙන්නේ කොහොමද? 9 වෙනි වගන්තිය. ඔබ ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ උන්වහන්සේ මලවුන්ගෙන් උත්ථාන කළ බව සිතින් අදහන්නේ නම් ඔබ ගැලවීම ලබන්නේය. මිනිසෙක් සිතින් ඇදහීමෙන් දමිට බවට පැමිණෙන්නේය. මුවින් පැවසීමෙන් ගලවනු ලබන්නේය. ඒක හරි වැදගත්. අපි ප්‍රකාශ කරන දේ, කතා කරන දේ හිතේ තියාගෙන බෑ. අපි ස්වාමීන් වහන්සේ ජීවමානයි කියන තැන අපි අත්දැකීම කියන්න ඕනේ. අද අපි ලොකු අභියෝගයක් තිබුණා මගේ ප්‍රමාන්තනේ. ලොකු අභියෝගයක් තමයි අපි ඉස්කෝලේක වැඩසටහනක් කරන්න ගියා. හැබැයි වැඩසටහන කරන්න සුළුතරේ තමයි කතෝලිකයෝ හිටියේ. බහුතරය අනිත් ආගම්වල දරුවෝ හිටියේ. අනිත් ආගම් තුනෙන්ම බහුතරය හිටිනවා. හෝල් එක පිරීලා ළමයි හිටියා. අපි වැඩසටහන කරන්න මොනවද කරන්නේ? මම දන්නේ ජේසු ගැන කතා කරන්න. තේරුණාද කියන එක? ඉතින් නොකියා කිව්වා. තේරුණාද කියන? නොකියා ගේත් ටිකක් කිව්වා. ජේසු මගේ වීරයා හැම සතුරාම පරදා කියලා. නැද්ද? මියුසික් වලට පින් සිද්ධ වෙන්න. මොකද වෙන්නේ? ෆුල් බීට් එක වදිද්දී දරුවෝ ආතප්පතන් නැහැ මොන ආගමද කියලා. ජේසු මගේ වීරයා කියලා දකුණු අත උස්සලා හැම ආගමකම ළමයි කෑ ගහලා කිව්වා. බයිබලේ කියවුවා. බයිබලේ කියව මොනවා හරි දෙයක් ඔළුවට යයි. මම සිස්ටර් කියලාමයි ගියේ. සිස්ටර් සමාව වෙන්න. මට මොටිවේෂන් ස්පීච් එකක් දෙන්න කිව්වේ. ඒගොල්ලන්ගේ පණ ගන්නන්න මම දන්න මොටිවේෂන් එක බයිබලේ විතරයි. වෙන මොටිවේෂන් ගීත භාවනා මම දන්නේව නැහැ. මගේ ආදර විමන්ත්‍රණය එක කරයින් පස්සේ අන්තිමටම ඉන හීලිං එක කරද්දී දරුවෝ බහුතරයක් ඉක්කි ගගහ අඬනවා. ඉක්කි ගගහ. මගේ ආදර විමන්ත්‍රණය ගැලවෙන්න ප්‍රකාශ කරද්දී ඔබට මට කැඳවීමක් දෙනවා. ගැලවෙන්න ප්‍රකාශ කරනවා. දැන් මේ වචනේ කතා කරලා කියනවා 10 වෙනි වගන්තිය 11 වෙනි වගන්තිය. උන්වහන්සේ අදහන කිසිවෙක් ලැජ්ජාවට නොපැමිණෙති. 13 මන්ද ස්වාමින් වහන්සේගේ නාමය කියා අයදින කවරෙක් නමුත් ගැලවීම ලබති. ශුද්ධ ලෙවිලා ඇති. අදහන් නොගත් කෙනෙකුට අපි හැමෝම කියමු. නොගත් කෙනෙකුට යදුම් පුදන්නේ කෙසේද? යදුම් පුදන්නේ කෙසේද? නැසූ කෙනෙකු අදහන්නේ කෙසේද? අදහන්නේ කෙසේද? අදහන්න ඔබට ඇහෙන්න ඕනේ. ඇහුනම තමයි අදහන්න පුළුවන්. නැත්නම් මොකක්ද අදහන්නේ? ජේසු ඔබ අතාරින්නේ නැහැ කියලා ඔබට ඇහුනොත් විතරයි ඔබ අදහන්න දෙයක් තියෙන්නේ. නැත්නම් අදහන්න දෙයක් නැහැ. මගේ ආදර මෙමන්තනේ ඒතකොට අදහන්න ඔබට ඇහෙන්නට ඕනේ. නැසූ කෙනෙක් කෙසේ අදහන්නේ කෙසේද? දේශකයෙකු නැතිව කියන්න. දේශකයෙකු නැතිව අසන්නේ කෙසේද? අසන්නේ කෙසේද? ඒක ඇන්ඩ්‍රුගේ කාර්යය. දේශනා කරනවා. එතන මගේ කාර්යය අපේ කාර්යය මොකක්ද? දේශනා කරන එක. දේශනා කරද්දි තමයි ඔබට ඇහෙන්නේ. ඇහුනම තමයි අදහිල්ල එන්නේ. මගේ ආදර ප්‍රේමන්තනි මේක හරි වැදගත්. ඔබ මම අද ඇන්ඩ්‍රුතුමාගේ මංගල්‍යයේ සමරද්දී මේ ආගමන කාලේ මේ අදහනවා කියන තැන ප්‍රකාශ කරන්න දෙයක්. ප්‍රකාශ කරන දෙයක්. ඒ අදහනකේදී කතා කරන දෙයක්. ඔබට දරුවන්ට දෙන්න තියෙන හොඳම දේ තමයි මේ ඇදහිල්ල. ඒකයි ඇන්ඩ්‍රුතුමා කරේ. මගේ ජීවිතේ ඔබට මට ඇහෙන දේ තමයි මම ගැලවෙන්නේ. අපි ආවේ අන්තෝනි මන්දිරගේ නිවාණයට. තේරුණාද කෙනෙක්? අද අන්තෝනි මන්දිරගේ දවස. අන්තෝනි මන්දිරගේ ස්වරූප අරගෙන යද්දී මම මහවතේ පූජාව තියලා ආවේ. ඒ තවත් ගොඩක් එනවනේ. ඒ කියන්නේ අන්තෝනි මන්දිරය දිහා මෙහෙම බලන්නේ. තේරුණාද කෙනෙක්? මට පව් කියලා හිතෙනවා. අන්තෝනි මන්දිරය බැලුවේ ජේසු දිහා. තේරුණාද කෙනෙක්? අපි සමාජලට ජේසුට වඩා අන්තෝනි මන්දිරයට ආදරේ. අන්තෝනි මන්දිරගේ ස්වරූප මේ තරම්, ජේසුගේ ස්වරූප මේ තරම්. තේරුණා? මගෙන් අහනවා "පද කමක් නැද්ද?" මම කිව්වා "ජේසුල් කමක් නැහැ තරහ වෙන්නේ නැහැ." තේරුණාද කෙනෙක්? ඒක කමක් නැහැ. ඒ කියන්නේ ඒ අන්තෝනි මන්දිරගේ ඇත්තම ඔබ ජීවිතය දන්නවනම් තේරුණාද කියන එක? මේ නැති වෙච්ච මාලයි, චේනුයි හොයන ඊට වඩා ලොකු ලස්සන තැනක් තිබුණා. නමුත් එතනදී අපි අන්තෝනි මන්දිරගේ නුවානේනේ. තේරුණාද පුංචි? මේ කපටිකමක් මම කරන්නේ. නුවානය කියන්නේ ලස්සන දෙයක්. ඒක සභාවේ
අපේ භක්ති අභ්‍යාස. හැබැයි ඒකට ඒ තලයෙන් ඔබව මම අරගෙන යන්නේ වෙන තලයකට. දැන් නුවණේ නෙමෙයිනේ. දැන් තියෙන බයිබලය. දැන් තියෙන වචනය. තේරුණාද කියන එක? අර ඒ කියන්නේ අර මේක මීපැණි ගාලා බෙහෙත් පොනවා වගේ වැඩක් කරන්න. තරහ වෙන්න එපා. මොකද ඔබව ගොඩ නැගෙන්නේ නුවණින් නෙමෙයි. ඔබව ගොඩ නැගෙන්නේ වචනයෙන්. නුවණට ආදරෙන් කරන්න. මමත් අන්තර්දමනට යාඥා කරනවා. මම ආදරෙන් එක කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගැඹුරක්. ඔබට ගලවන්නේ වචනයෙන්. අන්තර්දමනට අල්ලගත්තේ වචනය. ඒතර මේ ඇන්ඩ්‍රුතුමා ඒ වචනේ ජේසුත් එක්ක ඉඳලා මගේ ප්‍රමාන්තනේ ඒ දේශනා කරන තැනට යනවා. පාර්ශ්ව වගන්තිය 14 දේශිකෙකු නැතිව අදහන්නේ අසන්නේ කෙසේද? යවනු නොලැබුවොත් දේශනා කරන්නේ කෙසේද? අපි හැමෝම කියමු එක. යවනු නොලැබුවොත් දේශනා කරන්නේ කෙසේද? මගේ ආදරේ ප්‍රමාන්තනේ ඇන්ඩ්‍රුතුමාව යවුවා. යවන්න මොකද කරන්න ඕනේ? අතාරින්න ඕනේ. අතාරින්න නැතුව යන්න බෑ. තේරුණාද? අර නගුලට අත තබා ආපස්ස බලන්න එපා කියලා කියද්දි අපේ බ්‍රදර් කෙනෙක් කියනවා නගුලට අත තබා ආපස්ස බලන්න එපා. ෆාදර් නගුලත් එක්ක හැරෙන්න බැරිද කියලා. ඒක අල්ලගෙන හැරෙන්න පුළුවන්නේ. තේරුණාද කියන එක? එහෙම අයියලා තමයි අපිට ඉන්නේ. තේරුණාද? මම ආදරේ ප්‍රමාන්තේනි ඇන්ඩ්‍රුතුමාට කතා කරලා කියද්දි මාළු අල්ලගෙන ඉන්නේ නැද්දි මා අනුව එන්න මම මසුන් නෙමේ මිනිසුන් අල්ලන තැනකට යනවා. ඔබගේ අතේ තියෙන දේ මසුන් පිළිගඳයි ගඳයි මිනිසුන් වෙන්න නම් අතාරින්න ඕනේ. ඒ සුවඳ ගහන තැනට යන්න අතාරින්න ඕනේ. ඒක ඇන්ඩ්‍රුතුමා අපිට කියා දෙන්න. යකා කියයි ඒ මාළු ප්‍රශ්න ඕක ඇතැරියොත් අර මෙසරේ මේ ඕඩී වෙලා තියෙන account එක නැද්ද? ඔකට ඩොලර් එකක් ගියරියා මේ ප්‍රශ්නත් එක්ක ඕක අතාරින්න එපා. තරට තේරෙනවා ඔක්කොම බඩු ගණන්. ඔය අහුවෙච්ච මාළු අවතරුත් මොකද වෙන්නේ? විනාශයක් වෙන්නේ. ඕක තියෙන දෙවිය දුන්න මාළුනේ. නැද්ද? එහෙමනේ කියන්නේ. ඒකනේ ජේසුස් කිව්වේ දල දාන්න කියලා. දල දැම්මම අහුන්නේ. දෙවිය දුන්න දේ අතාරින්න. දෙවිය දුන්න හාලෙලුයා කියලා තියාගන්න. මයි ප්‍රමාන්තනේ දෙවිය දුන්න තියාගන්න නෙමෙයි අතාරින්න. ඒ අතාරිද්දි තමයි හරි තැනට යන්නේ. නැත්නම් මාළුම තමයි. මාළෝ එක මිනිස්සෙක් බයිසිකලේ මාළු විකුණගෙන යනවා. හරිද? මාළෝ කියද්දි බීමු මිනිස්සෙක් ඉන්නවා සරමත් කෑපට ගහගෙන ලේන් එකේ මේව කරගෙන. නතර වෙනවා. දැන් මාළුකාරයා නතර වෙනවා. තමස මොකද මගේ ගෑණිගේ නම කියන්නේ? පාරේ යද්දි මොකද? මගේ ගෑණිගේ මාලා. මං ගෙදරට කියන්නේ මාළෝ කියලා. මාළෝ අනිද්දාදී හම්මක් ගහනවා මෙතනින් ගියොත් මගේ ගෑණිගේ නම කියලා. ඊට පස්සේ මිනිස්සයා දැන් මාළෝ කියන්නේ මොනවා කියන්නේ? මාළෝ ගියාගෙන යන ගම ඈත දකින්න ඉන්නවා සරමත් කරගෙන. ඊට පස්සේ එතනින් යද්දි මාළුවෙක් කියගෙන යනවා. ගුටි ගන්න නැත්නම් තේරුණාද කියන එක. නැත්නම් හැමදාම මාළු තමයි මගේ ප්‍රමාන්තේදී. හැමදාම මාළු තමයි. එද ඔබට පුළුවන් මාළු බැදලා මාළු ඇඹුල් තියල් දාලා මාළු මෝජු නෑනේ තේරෙනවද මාළු කරවල කරලා මාළුම තමයි හැමදාම තේරෙනවද ඕකේ තියෙන සලාදයි අර යල මාළුමයි කරක මාළු කවදද මිනිස්සු වෙන්නේ මසුන් මිනිසුන් වෙන දවසක් ඇන්ඩ්‍රුතුමා බොට්ටු අතාරිනවා මගේ ප්‍රමාන්තනේ යවන්න ලබන්නේ අතාරියයින් පස්සේ ඔබගේ මගේ ජීවිතේ ඔබට මට කාර්යයක් තියෙනවා අතාරින්න දෙයක් එක නරක දෙයක් නෙමෙයි නරක දේ අතාරින්න ඕනේ මුලින් හැබැයි හොඳ දේත් අතාරින්න වෙනවා මාළු නරක නෑ ප්‍රාත්‍යහාරයේ ෂෝක් හැබැයි එතන අතාරින්න වෙනවා මගේ ආදර ප්‍රමාන්තනේ ඇන්ඩ්‍රුතුමා ඒ කොළු ගැටයව එක්කගෙන ආව ජේසුස් ගාවට අතේ තිබ්බ මාළු ටික අතෑරියා ඒ පුංචි කොල්ලා කොළු ගැටය අතේ තිබ්බ මාළු අතෑරියා ඒ අතේ තිබ්බ මාළු අතෑරිය කොළු ගැටයගේ අත්දැකීමෙන් ඇන්ඩ්‍රුට ස්වාමීන් වහන්සේ කතා කළා කියනවා මාළු අතරින්න. මම මසුන් නෙමෙයි මිනිසුන් අල්ලන කෙනෙක් කරනවා. මගේ ආදර ප්‍රේමන්තිනේ ඒක ඔබට දැනෙන්න නම් අර රාත්‍රියේ අත්දැකීම ජේසුත් එක්ක තියෙන්න ඕනේ. ජේසු පිස්සුවක්. ජේසුව දැනිච්ච තැනක්. ජේසුගේ ආදරෙන් පිරිච්ච තැනක්. ඒක නැතුව ඕක කරන්න බෑ. ඒ නිසා මේ මිෂන් එක ජේසුගේ කුරුසිය දරාබරව දරා ගන්න ජේසුත් එක්ක රිලේෂන්ෂිප් එකක්. ඒකයි කියලා කියන්නේ ඔබ එන්න මාත් එක්ක ඉන්න. ජේසුස් කියන ඇවිත් බලන්න. ඇන්ඩ්‍රුට කියන්නේ ඒක ඇවිත් බලන්න.
ඇවිල්ලා බලත් යාට දුවලා ගිහලා කියනවා පේතෘතුමාට අපිට මෙස්සිය සම්මුණා. අයියේ මෙස්සිය සම්මුණා මෙතනයි තන. මගේ ආදර ප්‍රේමන්තනේ එනිසා මේ ආගමනය අපි සූදානම් වෙන කාලේ සූදානම් මොකක්ද? ජීවිතයේ ජේසුව අරගෙන යන මාංශ ගත කරන අත්දැකීමක්. පාලසුනි වගන්තිය බලන්න යවනු ලැබුවොත් දේශනා කරන්නේ කෙසේද? මේ පිළිබඳව සුභාස්න ගෙන එන ධර්මදූතයන්ගේ පාද කොතරම් මනහරද කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන්ව ඇත. 17 කියනවා ඇදහිල්ල ඇතිවන්නේ පණිවිඩය ඇසීමෙනි. පණිවිඩය ඇතිවන්නේ ක්‍රිස්තුස් වහන්සේ ගැන දෙසීමෙනි. එනිසා මගේ ආදර ප්‍රේමන්තනි අපිට පණිවිඩයක් හම්බ වෙන්නේ අපි අතහැරියොත් විතරයි. එහෙනම් අපිට පණිවිඩයක් තියෙනවා. ජේසු මම මේ අල්ලගෙන ඉන්න දෙ නෙමෙයි. මම අතාරිද්දී ජේසු මාව දරාගත්ත විදිහේ පණිවිඩයක්. ඒ පණිවිඩයයි මම අරගෙන යන්නේ. ඔබට මට ඇන්ඩ්‍රුතුමා කතා කරලා කියන දෙයක් තියෙනවා. දුන්නු ආදර්ශයක් තියෙනවා. ජේසුව අරගෙන යන්න අත හරින්නම වෙනවා. ඒ අතාරින්න බලය ඉල්ලමු, ශක්තිය ඉල්ලමු. මේ මාළු ටික අතාරිද්දී උන්වහන්සේ මසුන් කියන මහා ගැඹුරු අත්දැකීමට ඔබව මාව අරගෙන යන බව අදහන්න ස්වාමීන් වහන්සේගේ වචනය අද ඔබට මට ඇරයුම් කරනවා.